ආයිබෝන් ළමයි. මම ඔයාලට අද විස්තර කරන්න යන්නේ යාන්ත්‍ර විද්‍යාවේ අන්තිම කොටස වන තරල පිළිවෙතයි. තරලවලදී පුතාලා කොටස් දෙකක් තියෙනවා ඔයාලට ප්‍රධාන වශයෙන්. අපි කියනවා ද්‍රවස්ථිතික විද්‍යාව සහ තරල ගති විද්‍යාව කියලා. එතකොට අපි මුලින්ම සටහන් කරගමු ළමයි ද්‍රවස්ථිති විද්‍යාව කියලා. ද්‍රවස්ථිති විද්‍යාව කියලා. එතකොට ද්‍රවස්ථිති විද්‍යාව කියන්නේ ළමයි නිශ්චලව තියෙන තරල පිළිවෙතව අධ්‍යයනය කරන කොටසට කියන අපි ද්‍රවස්ථිති විද්‍යාව කියලා. ඒතර තරල ගති විද්‍යාව කියන්නේ ඒක පස්සේ ලියන්න එපා. තරල ගති විද්‍යාව කියන්නේ චලනය වන නැත්නම් ගමන් කරන තරල ගැන ඉගෙන ගන්න කොටසට. හරි ළමයි. අපි මුලින්ම බලමු මොකද්ද තරලයක් කියන්නේ කියලා. දැන් ඔයාලා දන්නා පදාර්ථයට අවස්ථා පහක් තියෙනවා නේද? ප්‍රධාන වශයෙන් අවස්ථා පහක් තියෙනවා ළමයි පදාර්ථයට. මොනවද ඔයාලා දන්නවා ප්‍රධාන අවස්ථා තුනක්? ඝන, ද්‍රව, වායු කියලා. නේද? ඝන, ද්‍රව, වායු කියලා ඔයාලා අවස්ථා තුනක් දන්නවා ළමයි. ඝන, ද්‍රව, ඇතිනේ වායු. හරි. ඊට අමතරව හතරවෙනි එක තියෙනවා ළමයි ප්ලාස්මා කියලා අවස්ථාවක්. පස්වෙනි අවස්ථාව හඳුනාගෙන තියෙනවා ඒ තමයි බෝස්-අයින්ස්ටයින් ගණීකාරකය නැත්නම් බෝස්-අයින්ස්ටයින් ගණීභූතය කියලා කොටසක් තවත් තියෙනවා. බෝස්-අයින්ස්ටයින් ගණීභූතය. හරි. පදාර්ථයේ අවස්ථා පහක් තියෙනවා ළමයි. ඝන, ද්‍රව, වායු, ප්ලාස්මා, බෝස්-අයින්ස්ටයින් ගණීභූතය. මේ විද්‍යාඥයෝ දෙන්නේ කියලා නමක් තමයි ළමයි නම් දෙකක් තියෙන්නේ. ඒ දෙක දෙන්න එකතු වෙලා තමයි මේ පස්වෙනි අවස්ථාව හඳුනාගත්තේ. හරි. මේවා ගැන මම තාපේ වාඩමේදී වැඩි දුරටත් විස්තර කරනවා. මෙන්න මේ දෙකට ළමයි. ද්‍රව සහ වායු කියන අවස්ථා දෙකට අපි පොදුවේ දිනවා. ඒ දෙන්නට නිශ්චිත හැඩයකුත් නැහැ. ඒ වගේම ගලාගෙන යන්නත් පුළුවන්. නිශ්චිත හැඩයකුත් නැහැ. ගලාගෙන යන්නත් පුළුවන්. නිසා අපි මේ දෙන්නට පොදුවේ කියනවා තරල කියලා. ඉතින් මේ දෙන්න ගැන ද්‍රව සහ වායු ගැන තමයි මේ කොටසේදී අපි කතා කරන්නේ. ඒ හැසිරීම ගැන කතා කරන්නේ මේ පාඩමේදී. හරි ළමයි. එතකොට මේ මොනම් සරහන දාගන්න පුළුවන් ද්‍රව සහ වායු පදාර්ථයේ ද්‍රව සහ වායු අවස්ථාවලට නිශ්චිත හැඩයක් නොමැති වීම සහ ගලා යාමට හැකියාවක් ඇති බැවින් ඒවා තරල ලෙස හැඳින්වේ. හරි. එතකොට අපි බලමු දැන් මේ ද්‍රවස්ථිතිය කොටස මම මුලින්ම විස්තර කරන්නේ. ඒතර ද්‍රවස්ථිතිය කොටසදී ළමයි අපිට මුලින්ම කතා කරන්න පුළුවන්. ද්‍රවස්ථිතිය කොටසදී මුලින්ම කතා කරන්න පුළුවන් අපිට ඝනත්වය ගැන. මොකක්ද මේ ඝනත්වය කියන්නේ කියලා. ලියන්න ළමයි මාතෘකාව ඝනත්වය. සටහන් කරගමු ළමයි. ඝනත්වය යනු ඒකක පරිමාවක ඇති ස්කන්ධයයි. ඒකක පරිමාවක ඇති ස්කන්ධයයි. ඝනත්වය යනු ඒකක පරිමාවක ඇති ස්කන්ධයයි. හරි බලන්න. මෙහෙම උදාහරණ. අපි හිතමු එහෙම නම් පරිමාවක් තියෙනවා. එයාගේ පරිමාව v ඒ වගේ මේ පරිමාවක තියෙන ස්කන්ධය m කියලා. එහෙනම් උදාහරණ මෙහෙම ලියන්න පුළුවන්. v පරිමාවක තියෙන ස්කන්ධය m නම් ඒකක පරිමාවක ඒ කියන්නේ ඝන මීටරයක තියෙන ස්කන්ධය මොකද කරන්නේ? උදාහරණ m කියන එක නා v ගෙන් බෙදන්න ඕනේ. m කියන එක නා v ගෙන් බෙදන්න ඕනේ. එහෙනම් මේක තමයි ඒකක පරිමාවක තියෙන ස්කන්ධයනේ. ඝන මීටරයක තියෙන ස්කන්ධය m බෙදීම v ගෙන් එනවා. මේක තමයි අපි ඝනත්වය කියලා කියන්නේ. අපි සාමාන්‍ය ඝනත්වය v වලින් මොන ඩෙන්සිටි කියන්නේ d වලින් දක්වනවා නැත්නම් ග්‍රීක කෝඩිය අනුව දක්වන ප්‍රෝ වලින් දක්වනවා. මම රෝ දාන්නම්. ප්‍රෝ කියන ග්‍රීක කෝඩිය අනුව සිම්බල් ප්‍රෝ දාන්නම්. හරි. එහෙනම් උදා මෙහෙම ලියන්න පුළුවන්. ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම
පරිමාව. අපිට සූත්‍රයක් විදිහට ඉන්න පුළුවන් මෙහෙම ඝනත්වයේ සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. ස්කන්ධය බෙදීම පරිමාව. හරි. දැන් බලන්න අපිට ආව ඝනත්වයේ සමානයි ස්කන්ධය බෙදීම පරිමාව කියන එක සම්මත සූත්‍රයක්. ඝනත්වයේ සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. දරුවෝ ඒතකොට ඝනත්වයේ ඒකක මොනවද ඉන්නේ? ඒතර ඝනත්වයේ සම්මත ඒකක. සම්මත ඒකක. විදිහට එන්නේ එතකොට මෙතන ඉන්නේ ස්කන්ධය අපි සාමාන්‍ය ස්කන්ධෙම ඉන්නේ කිලෝග්‍රෑම් වලින් සම්මත ඒකක විදිහට පරිමාවම ඉන්නේ ඝන මීටර වලින්. මේ ඝන මීටර වලින් එතකොට කිලෝග්‍රෑම් ඝන මීටර කිලෝග්‍රෑම් බෙදීම ඝන මීටර කියනවා. එතකොට කිලෝග්‍රෑම් ඝන මීටරයට. ඒක දැන් සම්මත ඒකක විදිහට පාවිච්චි කරන්නේ. අපිට ගොඩක් වෙලාවට වෙනත් ඒකක විදිහට පාවිච්චි කරනවා. වෙනත් ඒකක විදිහට පාවිච්චි කරනවා. ग्राम घन सेंटीमीटर तव ඔන්න පාවිච්චි කරන්න පුළුවන් පුතා මිලිග්‍රෑම් घन මිලිමීටරයට මිලිග්‍රෑම් घन මිලිමීටරයට ඒ වගේ වෙනත් එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට බලමු අපි මොකක්ද සාපේක්ෂ ඝනත්වය කියන්නේ. නැත්නම් පුතා අපි මේකට සාපේක්ෂ ඝනත්වය තවත් කියනවා තවත් නමක් කියනවා විශිෂ්ට ගුරුත්වය. විශිෂ්ට ගුරුත්වය කියනවා. විශිෂ්ට ගුරුත්වය. හරි. අපිට සංකේත විදිහට උනා රෝඩස් කියලා වගේ දාන්න පුළුවන්. රෝස් එක විදිහට දාන්න පුළුවන්. හරි. කිසියම් මෙහෙම පුතා අර්ථයක් තියෙන්නේ මේ සාපේක්ෂ ඝනත්වය කියන එක නෑ ඇත්තටම අර්ථ දක්වලා දින දරුවෝ සෙල්සියස් 4ට සාපේක්ෂව සෙල්සියස් 4 දී මොකද හේතුව සෙල්සියස් 4 දී තමයි දැන් මේක ජලයනේ පාවිච්චි කරන්නේ සෙල්සියස් 4 දී තමයි ළමයි ජලයට ගන්න පුළුවන් උපරිම ඝනත්වය තියෙන්නේ. ජලයට ගන්න පුළුවන් උපරිම ඝනත්වය සෙල්සියස් 4 දී තියෙන්නේ. ඒ වගේම ඒ කියන්නේ පරිමාව ජලයේ පරිමාව අවම වෙනවා කියන දරුවෝ එතන මේ වගේ අන්තරාණුක ආකර්ෂණ බලයෙන් තමයි මේ දේ සිදු වෙන්නේ. ජල අණු අතරත් පවතින අන්තරාණුක ආකර්ෂණ බල. එතකොට සෙල්සියස් 4 දී පුතා සෙල්සියස් 4 දී අවම පරිමාවක් තියෙනවා ජල අණු වලට. එතකොට අවම පරිමාවක් තියෙනවා. එතකොට උපරිම ඝනත්වයක් තියෙනවා. සෙල්සියස් 4 දී තමයි අපි මේක කියන්නේ වැඩි දුරටත් විස්තර ඉස්සරහට කතා කරනවා. තාපය වාඩමේදී කතා කරනවා. හරි. සෙල්සියස් 4 දී මේ අර්ධයක් කියමු කරලා තියෙන්නේ මෙහෙම කියලා තියෙන පුතා දැන් විශිෂ්ට ඕන සටහන් කරගන්න පුළුවන් විශිෂ්ට ඝනත්වයේ යනු කිසියම් පරිමාවක පවතින ද්‍රවයක හෝ ඝනයක ස්කන්ධය සෙල්සියස් අංශක 4 දී ඊට සමාන පරිමාවක සෙල්සියස් අංශක 4 දී ඊට සමාන පරිමාවක ඇති ජලයේ ස්කන්ධය මෙන් කොපමණ ගුණයක් දෙන්න දැක්වීමයි. හරි බලන්න. දැන් දරුවෝ මෙහෙම ගන්න පුළුවන්. අපි යම් පරිමාවක් සලකමු. මේ v කියන පරිමාවක් මෙතන තියනවා කියන එක මේ v පරිමාව පුතා අපි හිතමු m කියලා ස්කන්ධයක් තියෙනවා කියලා. ඒ වගේම දරුවෝ තවත් ඒ වගේම දැන් මේ වෙලෙ මොකක් හරි ද්‍රව්‍යයක් කිසියම් ද්‍රව්‍යයක් වෙන්න පුළුවන් ගණයක් වෙන්න පුළුවන් මේකේ ද්‍රව්‍යකින් පුරුල්ලා දෙන්න පුළුවන් ද්‍රව්‍ය හෝ ගණයක් වෙන්න පුළුවන්.
ඊට සමාන පරිමාවක පුතා. ඊට සමාන පරිමාවක v පරිමාවක්මයි තියෙන්න ඕනේ. ඇයි ජලයේ ස්කන්ධය අපි MW කියමු පුතා. ජලයේ ස්කන්ධය මේ වෙන හැබැයි ජලය මොන ජලයේ දරුවෝ සෙල්සියස් අංශක 4 ජලය. හරි මේ ගොඩක් දෙනා මේක දක්වන්නේ නෑ දරුවෝ. හරි එහෙනම් මෙහෙම කියන්න පුළුවන් පුතා. යාළුවා කියන්නේ සාපේක්ෂ ඝනත්වය. සාපේක්ෂ ඝනත්වය කියන්නේ දක්වන්න සාපේක්ෂ ඝනත්වය කියන්නේ කිසියම් පරිමාවකදී යම් ද්‍රව්‍යයක යම් පදාර්ථයක ඝනත්වය නැත්නම් යම් පදාර්ථයක ස්කන්ධය කිසියම් පරිමාවකදී පදාර්ථයක ස්කන්ධය පරිමාවක ඇති පදාර්ථ ස්කන්ධය බෙදන්න ඕනේ පුතා. ඊට සමාන පරිමාවක ඇති ජලයේ ස්කන්ධය සෙල්සියස් 4 දී හැම වෙගෙන්නේ ඊට සමාන පරිමාවක ඇති ජලයේ ස්කන්ධය ඊට සමාන පරිමාවක ඇති ජලයේ ස්කන්ධය. එහෙනම් දරුවෝ අපිට මෙහෙම දක්වන්න පුළුවන්. මම මේකේ දක්වන්න මේ රෝඩයිස් සමානයි සාපේක්ෂ ඝනත්වය මම රෝඩයිස් කියලා ගන්නම්. කිසියම් පරිමාවක ඇති පදාර්ථයක ස්කන්ධය කැපිටල් සිම්පල් M බෙදීම ඊට සමාන ජල පරිමාවක ඊට සමාන ජල පරිමාවක ස්කන්ධය. දරුවෝ මේක වань උඩයට යන්න v ගෙන් බෙදන්න පුළුවන් නේද? ලාභය සහ හරය එකම සංඛ්‍යාවකින් බෙදන්න පුළුවන්. මෙහෙම දක්වන්න පුළුවන්. රෝඩයිස් සමානයි එතකොට m බෙදීම v බෙදීම mw බෙදීම v. එහෙනම් දරුවෝ අපිට මේක මෙහෙම ලියන්න පුළුවන්. මේ දිනේ m බෙදීම v කියන්නේ පුතා මේ අපි සලකන පදාර්ථයේ ඝනත්වය. නේද? සලකන පදාර්ථයේ එක්ක ද්‍රවයක් වෙන්න පුළුවන් නැත්නම් ඝනයක් වෙන්න පුළුවන්. පදාර්ථයේ ඝනත්වය බෙදීම ජලයේ mw බෙදීම v කියන්නේ පුතා ජලයේ ඝනත්වය. එහෙනම් සාපේක්ෂ ඝනත්වය මම මෙහෙම ලියන්න පුළුවන්. සාපේක්ෂ ඝනත්වය සමානයි පදාර්ථයේ ඝනත්වය නැත්නම් අදාළ ද්‍රව්‍යයේ අපි හරියනම් ද්‍රව්‍යයේ ඝනත්වය බෙදීම ද්‍රව්‍යයේ ඝනත්වය බෙදීම ජලයේ ඝනත්වය. මේක ද්‍රවයක් වෙන්න පුළුවන්. දැන් ද්‍රවයකටත් අපිට වෙන සාපේක්ෂ ඝනත්වය ඉදිරිපත් කරන්න පුළුවන්. ද්‍රවයක් සඳහා සාපේක්ෂ ඝනත්වය ඉදිරිපත් කරන්න පුළුවන්. සූත්‍රයක් විදිහට මම ලියන්න පුළුවන් ρ සමානයි ρ බෙදීම ρW ρ සමානයි ρ බෙදීම කිසියම් ද්‍රව්‍යයක ඝනත්වය බෙදීම ජලයේ ඝනත්වය කියලා අපිට උනන සූත්‍රයක් විදිහට මේක දක්වන්න පුළුවන්. සටහන් කරගෙන ඉන්න. එමෙන්න මේ වගේ හිස් කුප්පියක් පාවිච්චි කරලා පුතා අපිට ද්‍රවයක ඝනත්වය මයින්න පුළුවන්. මේ වගේ මේ හිස් කුප්පියට පුතා අපි දැන් ලැබ් එකේ තියෙන කුප්පියට කියනවා අපි ඝනත්ව කුප්පිය කියලා. ඒක පාවිච්චි කරලා අපිට ද්‍රවයක ඝනත්වය මයින්න පුළුවන්. මේකේ මෙතෙන්ට එක දරුවෝ මුලින්ම අපි කරන්නේ මේ හිස් කුප්පියේ ස්කන්ධය මයින්නවා. මේ හිස් කුප්පියේ ස්කන්ධය මයින්නවා. හිස් කුප්පියේ ස්කන්ධය ස්කන්ධය මම ඊට දරුවෝ M1 කියලා ගන්නවා. M1 කියලා ගන්න මේ කුප්පියේ ස්කන්ධය ඊට පස්සේ මොකක් හරි ද්‍රවයක් මේකට දාලා මේ කුප්පිය ඇතුළේ ද්‍රවයක් පුරවලා දාලා අපි නැවත ස්කන්ධයම අයිනවා. ද්‍රවය පිර වූ පසු කුප්පියේ ස්කන්ධය ඒක මම M2 කියලා ගන්නවා. මේක දරුවෝ ද්‍රවය සමග ගන්නේ. ඊට පස්සේ මේ ද්‍රවය සම්පූර්ණයෙන්ම අයින් කරනවා, ඉවත් කරනවා. ඉවත් කරලා ඉවර වෙලා මේ කුප්පියට අපි දානවා ජලය. ජලය දාලා ජලය සමග නැවත කුප්පියේ ස්කන්ධය දානවා. ජලය සමග ජලය පිරු පසු ජලය සමග කියලා කියන ප්‍රොබ්බුලා. මම මෙහෙම ලියන්න.
මෙතන දාමු සමග කියලා. සමග දාමු ජලයේ සමග කුප්පියේ ස්කන්ධය. ඒක මම ගන්නම් M3 කියලා. දැන් අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ද්‍රව්‍යයේ ස්කන්ධයෙන් ද්‍රව්‍ය සමග කුප්පියේ ස්කන්ධයෙන් කුප්පියේ ස්කන්ධය අඩු කරපුවම ද්‍රව්‍ය මේ පරිමාව ඇතුලේ මෙතන මේ පරිමාව අපි හිතමු දා මේක ඇතුලේ මේ තියෙන පරිමාව හිස් කොටසේ පරිමාව v කියන. මේ v පරිමාවක පවතින ද්‍රව්‍ය ස්කන්ධය ගන්න පුළුවන්. මම වන්න මේ මෙහෙම ගන්න දරුවෝ. ඊගාවට මේ ජලය සමග කුප්පියේ ස්කන්ධයෙන් හිස් කුප්පියේ ස්කන්ධය අඩු කරපුවම මේ පරිමාවයේ තියෙන ජල ස්කන්ධය හොයා ගන්න පුළුවන්. මම වන්න මේක 1 කියලා ගන්නම්. සමීකරණයක් නෙමෙයි. මේක 2 මේක 3 විදිහට ගන්නවා. දරුවෝ මේ දෙකෙන් එක අඩු කරපුවාම ද්‍රව්‍යයේ ස්කන්ධය එනවා නේද? 2 ඍණ 1. මම ඒකේ ද්‍රව්‍යයේ ස්කන්ධයේ දරුවෝ ml කියලා ගන්නම්. ml සමානයි මොකද m2 ඍණ m1 නේ? m2 ඍණ m1. ඊළඟට මම 3ෙන් එක අඩු කරන්නම්. 3 ඍණ 1. ඒ කියන්නේ දරුවෝ ඒක මම mw කියලා ගන්නම්. මොකද ජලයේ ස්කන්ධය ඉන්නේ m3 ඍණ m1. නේද? m2 ඍණ m1 කියන්නේ පුතා මේ ද්‍රව්‍ය සමග කුප්පියේ ස්කන්ධයෙන් හිස් කුප්පියේ ස්කන්ධය අඩු කරේ. එතකොට එනවා මෙතන ද්‍රව්‍යයේ ස්කන්ධය. mw කියන්නේ m3 ඍණ m1. ඒ කියන්නේ ජලයේ සමග කුප්පියේ ස්කන්ධයෙන් හිස් කුප්පියේ ස්කන්ධය අඩු කරේ. ඒකෙන් එනවා ජලයේ ස්කන්ධය. මේ එකම පරිමාවක තියෙන ජලයේ ස්කන්ධයයි එකම පරිමාවක තියෙන ද්‍රව්‍යයේ ස්කන්ධයයි එන්නේ. බලන්න මතක නම් දරුවෝ සාපේක්ෂ ඝනත්වයේ නැත්නම් විශිෂ්ට ගුරුත්වයේ අර්ථ දැක්වීම. එකම පරිමාවක තියෙන යම් ද්‍රවයක නැත්නම් යම් ද්‍රව්‍යයක ස්කන්ධය බෙදන්න ඕනි ඊට සරල සම පරිමාවක පවතින ජලයේ ඝනත්වය. මේ ජලයේ සෙල්සියස් අංශක 4 දී ඝනත්වය. හරි අපි හිතමු 4 දිනනවා කියලා. බලන්න මට මේ දෙක බෙදුවා නම් හරි නේද දරුවෝ? එකම පරිමාවකනේ මේ අවස්ථා දෙකෙන් තියෙන්නේ නේද? එකම පරිමාවක තියෙන්නේ. එහෙනම් දරුවෝ මේ දෙක බෙදුවාම මොකද වෙන්නේ? සාපේක්ෂ ඝනත්වය එනවා නේද? එහෙනම් මට මෙහෙම ලියන්න පුළුවන් සාපේක්ෂ ඝනත්වය. තවනම් මෙහෙම ගන්න පුළුවන් ද්‍රවයේ සාපේක්ෂ ඝනත්වය සමානයි එකම පරිමාවක තියෙන ද්‍රවයේ ස්කන්ධය බෙදීම ඊට සරල සම පරිමාවක තියෙන ජලයේ ස්කන්ධය. ඒ කියන්නේ දරුවෝ මෙතනදී අපිට ml බෙදීම mw කියලා ගන්න පුළුවන් නේද? ml බෙදීම mw කියලා ගන්න පුළුවන්. මම මේක rho dash කියලා දාන්නම්. rho dash සමාන වෙනවා. ඒතර ml එනකොට පුතා දාන්න පුළුවන් m2 ඍණ m1. ඒක බෙදන්න ඕනි m3 ඍණ m1. මේ ආකාරයට m3 ඍණ m1 මේ ආකාරයට අපිට ඝනත්ව කුප්පිය පාවිච්චි කරලා ද්‍රව්‍යයක ඝනත්වය හොයන්න පුළුවන්. සාපේක්ෂ ඝනත්වය 0.8ක් වන කැපිටල් A ද්‍රවයකින් ඝන සෙන්ටිමීටර 400ක්ද සාපේක්ෂ ඝනත්වය 0.6ක් වන කැපිටල් B ද්‍රවයකින් ඝන සෙන්ටිමීටර 600ක්ද මිශ්‍ර කළ විට මිශ්‍රණයේ ඝනත්වය සරණ නම් මෙහෙමත් ලියන්න පුළුවන් ළමයි. මිශ්‍ර කිරීමේදී පරිමාවයේ කිසිදු වෙනසක් සිදු නොවේ යයි උපකල්පනය කරන්න. මිශ්‍ර කිරීමේදී පරිමාවයේ කිසිදු වෙනසක් සිදු නොවේ යයි උපකල්පනය කරන්න. හරි බලන්න. මෙහෙම. කැපිටල් A කියලා ද්‍රවයකින් එයාගේ සාපේක්ෂ ඝනත්වය 0.6යි. ඒකෙන් ඝන සෙන්ටිමීටර ඒ කියන්නේ කියලා පුතා
0.8යි කියලා කිව්වේ. එයාගේ ඝන සෙන්ටිමීටර 800ක්. ඒ වගේම කැපිටල් B කියලා කෙනෙක් ඉන්නවා. එයාගේ 0.6යි සාපේක්ෂ ඝනත්වය. ඒකෙන් ඝන සෙන්ටිමීටර 600. ඔයාලා දන්නවද මෙහෙම? ඝනත්වය සාපේක්ෂ ඝනත්වය සමානයි පදාර්ථයේ ඝනත්වය බෙදීම ද්‍රවයක හෝ ඝනයක බෙදීම ජලයේ ඝනත්වය. එතකොට ජලයේ ඝනත්වය වලට 10 කිලෝග්‍රෑම් ඝන මීටරයට කියලා කොහොමද අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. ඔයාලට සැලකන්න පුළුවන් පුතා ජලයේ ඝනත්වය. දීලා තිබ්බොත් ඒ දීපු ගන්න නැත්නම් ජලයේ ඝනත්වය 10 කිලෝග්‍රෑම් ඝන මීටරයට කියලා ගන්න පුළුවන්. අපි සාධාරණව මේ සත්‍යයක් කියලා පාවිච්චි කරනවා. හරි. මට පුතා මේ A සහ B කියන ද්‍රව දෙකේ ඝනත්ව හොයන්න පුළුවන්. මේ ජලයේ ඝනත්වය වැඩි කරලා මේක මෙහෙට දාන්න හරස් කුණිතියෙන් අපි කියනවා පුතා රෝ සමානයි රෝ ඩෑෂ් වතාවක් සාපේක්ෂ ඝනත්වය වතාවක් ජලයේ ඝනත්වය. මම රෝ A කියලා ගන්නම්. A ගේ ඝනත්වය රෝ ඩෑෂ් කියන්නේ පුතා ඒක 0.8යි. ඒකේ ජලයේ ඝනත්වය 10යි. අපිට මේ A ගේ ඝනත්වය වෙනවා දරුවෝ 800 කිලෝග්‍රෑම් ඝන මීටර. රෝ B B ගේ ඝනත්වය B ගේ සාපේක්ෂ ඝනත්වය දරුවෝ 0.6 නැත්නම් විශිෂ්ට කෘත්‍ය කියලා කියන්නත් පුළුවන් ඈ. ජලයේ ඝනත්වය 10යි. එහෙනම් මෙතනින් එනවා 600යි කිලෝග්‍රෑම් ඝන මීටර. දැන් මේ A ගේ සහ B කියන දෙන්න මිශ්‍ර කරද්දී දැන් මෙහෙම A කියන එකෙනෙකුගේ B කියන එකෙනෙකුගේ මිශ්‍ර කරලා පුතා. එයාලා කියන්නේ A කියන එකෙනෙකුගේ B කියන එකෙනෙකුගේ මිශ්‍ර කරලා වර්ධව දෙකක් සම්පූර්ණ මිශ්‍රණයක් කරනවා. ලොකු එකක් තනි එකක් කරනවා නේද? මේ දෙන්නගේ. මම හිතන්න දරුවෝ මේව. හොඳට බලා ගන්න. මේ A කියන එක්කෙනාගේ ඝනත්වය ρ A B කියන කෙනාගේ ඝනත්වය ρ B මේ සම්පූර්ණ මිශ්‍රණයේ ඝනත්වය ρ කියලා ගන්නවා. A ගෙන් එකතු කරපු ස්කන්ධය මම MA කියලා ගන්නම්. B ගෙන් එකතු කරපු ස්කන්ධය MB කියලා ගන්නවා. හරි? ඒ වගේම මේ දෙකේ පුතා මුළු ස්කන්ධය තුන මෙතන එනවා MA දන MB කියලා. A ගෙන් ගත්තේ ඝන සෙන්ටිමීටර 400ක්. මෙතන ඝන සෙන්ටිමීටර 400ක් ගත්තා. මෙතන ඝන සෙන්ටිමීටර 600ක් ගත්තා. හොඳට බලන්න ළමයි. එහෙනම් මෙතන එන්නේ ඝන සෙන්ටිමීටර කොච්චරද දරුවෝ? 800 ධන 600 ඝන සෙන්ටිමීටර 1000ක් කියලා. ස්කන්ධය මම යටින් කියන්නම්. මෙතන MA ධන MB තමයි මේ දෙකේ ස්කන්ධය. අපෙන් අහන්නේ මේ සම්පූර්ණ මිශ්‍රණයේ ඝනත්වය. හරි? මිශ්‍රණයේ ඝනත්වය හොයන්න පුතා අපිට මෙහෙම කරන්න පුළුවන්. එක එක්කෙනාගේ ස්කන්ධය හොයලා පුතා මුළු ස්කන්ධය ලබාගෙන මේ දෙක එකතුවේ මුළු ස්කන්ධය ලබාගෙන ඒතර මුළු පරිමාණයෙන් බෙදුවා නම් හරි. හොඳට බලා ගන්න දරුවෝ. මෙහෙම ගන්න පුළුවන්. හොඳට බලා ගන්න දරුවෝ. එතකොට අපිට ලියන්න පුළුවන් ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව කියලා සූත්‍රයක් තියෙනවා නේද? ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. මේ පරිමාව මේ පැත්තට දාන්නලු. එහෙනම් මොකද ස්කන්ධය සමානයි ඝනත්වය වතාවක් පරිමාව වෙනවා. ස්කන්ධය සමානයි ඝනත්වය වතාවක් පරිමාව වෙනවා. එහෙනම් මේ සූත්‍රය පාවිච්චි කළා පුතා. මේ සම්බන්ධය පාවිච්චි කළා. ස්කන්ධය සමානයි ඝනත්වය වතාවක් පරිමාව. මේ සම්බන්ධය පාවිච්චි කරලා දරුවෝ අපිට A ගේ සහ B ගේ ස්කන්ධ දෙක වෙන වෙනම හොයන්න පුළුවන්. A ගේ සහ B ගේ ස්කන්ධ හොයන්න පුළුවන්. මම හොයන්නම්. මෙතන MA කියන එක පුතා. MA කියන්නේ M ගේ A ගේ ඝනත්වය දරුවෝ 800යි 1 කිලෝග්‍රෑම් ඝන මීටරයට වැඩි කරන්න ඕනේ A ගේ පරිමාණයෙන් ඒක 400යි. හැබැයි දරුවෝ මේක ඇවිල්ලා ඝන සෙන්ටිමීටර එහෙනම් ඝන මීටර ගන්න මොකෙන් ඝන සෙන්ටිමීටර ඝන මීටර ගන්න 10 වෙන 6න් වැඩි කරන්න ඕනේ. නේද? 10 වෙන 2 3 වෙනි බලයන් දරුවෝ 10 වෙන 2 3 වෙනි බලය බලනවා 1 සෙන්ටිමීටර කියන්නේ පුතා
10 ඍණ 2යි මීටර. දෙපැත්තම තුන්වෙනි බලය ගන්න. ඒ කියන්නේ 1යි ඝන සෙන්ටිමීටර කියන්නේ 10 ඍණ 6යි මීටර. ඝන මීටර. එහෙනම් අපිට මෙතන දාද්දි 10 ඍණ 6න් ගුණ කරලා තමයි ඔයාලට දාන්න ඕනේ ඝන සෙන්ටිමීටරයක් කියන්නේ 10 ඍණ 6යි ඝන මීටර. එහෙනම් මෙතන 10 ඍණ 6න් ගුණ කරලා ළමයි දාන්න ඕනේ. එතකොට එනදරු මෙතන බිංදු දෙකට බිංදු 10 ඍණ 4ක් ලැබිලා බිංදු 4ක් තියෙනවා. 8 වරක් 4 32යි. මට ලියන්න පුළුවන් මෙහෙම MA සමානයි 32 වදා 10 න් 30ක් කෙනෙක්ගේ බිංදු 0.3යි. ඒ වගේම MB ගන්න පුළුවන්. B ගේ ස්කන්ධය. B ගේ ඝනත්වය මෙතන අපි කියුවා ρ B 600යි. වතාවක් B ගේ පරිමාව 600යි. 600 වතාවක් 10 න් 6යි. ගුණ කරපුවාම 0.36 කියනවා නේද? කිලෝග්‍රෑම්. හරි. එහෙනම් මේ A ගේ සහ B ගේ ස්කන්ධය කියුවා. A ගේ සහ B ගේ ස්කන්ධය දන්නවා. මුල් පරිමාව දන්නවා. එහෙනම් මේ සම්පූර්ණ මිශ්‍රණය මෙතන තියෙන මිශ්‍රණයේ ඝනත්වය හොයන්න ඕන. මම මෙහෙම ලියන්නම්. මිශ්‍රණයේ ඝනත්වය මොන? මිශ්‍රණයේ ඝනත්වය සමාන වෙනවා මුළු ස්කන්ධයේ බෙදීම මුළු පරිමාව. මුළු ස්කන්ධය වෙනකොට දාන්න පුළුවන් MA දන MB. මුළු පරිමාව වෙනකොට පුතා මෙතන 10යි. මම ඒක B කියලා දාන්නම්. ρ. නේද? මෙතන 400යි මෙතන 600 දරුවෝ B කියන්නේ එතන මුළු පරිමාව 10ක් වෙනවා. හරි MA වෙනකොට 0.32යි. දාන්න පුළුවන්. දාන්න. MB වෙනකොට දාන්න පුළුවන් අපිට 0.3යි හැරෙයි. මෙතන ලබා ගන්න 0.3යි හැරෙයි. ඔය දෙක එකතු කරලා පුතා මුළු පරිමාවය මේ දෙකේ මුළු පරිමාවය විදිහට එකතු වුණාම 10ක් වෙනවා. ඒක ඝන මීටර ඒක ඝන සෙන්ටිමීටර දරුවෝ ඝන මීටර ගන්න 10 න් 6න් අය කරා ගුණ කරා. එහෙනම් මෙහෙම ලියන්න පුළුවන්. මෙතන එන්නේ 0.68යි 10 න් 3ක් කැපිලා නේද? 10 න් 3 උඩට ආවම 10 ඝන 3ක් වෙනවා. එහෙනම් ඝනත්වය සමානයි මිශ්‍රණයේ ඝනත්වය සමානයි 680යි කිලෝග්‍රෑම් ඝන මීටර. 680යි කිලෝග්‍රෑම් ඝන මීටර. පැහැදිලිද?